नमो भगवतो अरहतो सम्मा संबुद्धस्ස වසරණයි අදත් අපි සූදානම් අපේ සුපුරුදු අභිධර්ම පාඨමාලාව ආරම්භ කරන්න. අපි පසුගිය දිනේ කතා කළේ මේ ලෝකෝත්තර සිත සාකච්ඡා කරන මේ ලෝකෝත්තර සිත හත ආකාරයක් වෙනවා. ලෝකෝත්තර සිත කියනවාද 8යි. එකින් කුසල් එහෙම නැත්නම් මාර්ග සිත් 4යි විපාකවත් ඵල සිත් 4යි. විපාක කිව්වට මේ මතු ආත්මී ලැබෙන විපාක සිත් නෙමෙයි. කුසල් සිතේ වල ditta ධම්ම විපාකයක් තියෙන්නේ. විපාකයක් ගත්තොත් එහෙම විපාක කියන සෝයාවොත් එහෙම අපිට විපාකයේ ditta ධම්ම වේදේ වශයෙන් ජීවිතේ වශයෙන් අපරාපරිය වශයෙන් ඒව දෙනවනේ. සංසාරේ දීර්ඝ හැම කුසල කර්මයක්ම කුසල කර්මයක් ඉව දක්වා පිරිනිවන් පාන මොහොත දක්වාම යන්නේ. එතකොට මේ ලෝකෝත්තර සිත්වල එහෙම ditta ධම්ම විපාකයක් විතරයි. ඵල සිත කියන්නේ විපාක. නිවන් මාර්ග සිත. ඔය මාර්ග සිතක් කියලා තැදෙන එකම වතාව එකම ෂණය ඇති. ආයෙක ඊට පස්සේ ඇති වෙන්නේ. එහෙම දැන් ඔය අපි ඉගෙන ගත්ත ධ්‍යාන පහක් ධ්‍යාන සිත රූපාවචර ධ්‍යාන සිත පහක් ඉගෙන ගන්න. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධ්‍යාන කුසල චිත්තය. එහෙම නැත්නම් විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධ්‍යාන සිත. පීති සුඛ ඒකාග්‍රතාව සහිත තතිය ධ්‍යාන කුසල. සුඛ ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධ්‍යාන සිත. උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ධ්‍යාන සිත. තුර ධ්‍යාන රූපාවචර ධ්‍යාන සිත කීයක් තියෙනවද? පහක් තියෙනවා. දැන් සෝවාන් වෙච්ච කෙනෙක් ඒ විදිහට මේ ධ්‍යාන උපදවනකොට එයාට පහළ වෙන සිත තමයි ඒක මේ සෝවාන් මාර්ගස්ථයාගේ ප්‍රථම ධ්‍යාන සිත. සෝවාන් මාර්ගස්ථයාගේ ဒုတိ ය ධ්‍යාන සිත. සෝවාන් මාර්ගස්ථයාගේ තතිය ධ්‍යාන. සෝවාන් මාර්ගස්ථයාගේ චතුර්ථ ධ්‍යාන. සෝවාන් මාර්ගස්ථයාගේ පංචම ධ්‍යාන සිත කියලා. ඒතකොට එක සෝවාන් මාර්ගස්ථයකට අර ධ්‍යාන පහම අපි සම්බන්ධ කරනවා. ඒක සතරදාගාම මාර්ගස්ථයටත් ඒ ධ්‍යාන පහම සම්බන්ධ කරනවා. අනාගාම මාර්ගස්ථයට සම්බන්ධයි. අරියත් මාර්ගස්ථය කියලාට මාර්ගසිත හතරට ධ්‍යාන පහ දාන්න. ඒක කීයද? 20ක් වෙනවා. ඊළඟට ඵලසිත වලටත් දානවා විදිහට. සෝවාන් පරස්තයට ධ්‍යාන පහක් දානවා. අනාගාමී කියලාට ධ්‍යාන පහ දානවා. පලස්තයට පලස්ත පුරුදෙකට ඵල ලැබපු කෙනා. ඊළඟට අනාගාමී ඵල ලැබපු කෙනාට ධ්‍යාන පහකට අරිහත් ඵල කියන මේ ඒ හතරට ධ්‍යාන පහ දෙන්න මෙතන ඵල පලස්ත පුජ්‍යල 20ක්. ලෝකෝත්තර ඵලසිත 20යි ලෝකෝත්තර මාර්ගසිත 20යි. ඒ විතර 40ක් හරි. එතකොට එක ණය ක්‍රමයක් තියෙනවා සාමාන්‍ය ලෝකෝත්තර සිත් 8 වශයෙන් ගත්තොත් අපිට සිත් 89. සවිස්තර වශයෙන් අපි කතා කරොත් 120ක් වෙනවා. ලෝක සිත් 8 ඉංගල මේ අර ලෝකෝත්තර 40 සම්බන්ධ කරනවා. ඥාන සම්පූර්ණයි. එතන 40ක් කියනවා. එතකොට 81යි 40යි 121යි. 121ක් හෝ 89ක් සිට බෙදෙන්නේ අන්නේ විදිහට. ඒක ලියලා පෙන්නන්න වෙයිද? ලියලා පෙන්නන්න ඕන නම් පැහැදිලි නැත්තම් කියන්න. ඒකට පැහැදිලිව කරගන්න ඕන වැඩි. අපි කතා කරපු සිත් ලෝකෝත්තර සිත් තියෙන 8යි. ලෝකෝත්තර සිත් තියෙන 8යි.
මේ ලෝකසිත 8 මාර්ගසිත 4යි ඵලසිත 4යි. එන්නේ අපි ගණන් ගන්න. අපි ඊළඟට දැන් මේ 8 සෝවාන් මාර්ග. අපි මම එකක් ලියලා පෙන්නනවා. ඒක ඔයගොල්ලෝ අනිත් ටික ගලප ගන්න පුළුවන් නේද? ඊට පෙන්නම පස්සේ මේ 8 අපි විස්තර වශයෙන් කරනවා. දැන් පඨම ධ්‍යානසිත කොහොමද අපි ඒක ලියන්නේ? විතක්ක विचार प्रीति सुख एकाग्रता सहित पठम ध्यान කුසල සිත පදම සිත දැන් උඩ පඨම ධ්‍යාන දැන් මේ කුසල සිත වල සෝහන් මාර්ග චිත්තය කියලා අපි දානවා. සෝහන් මාර්ග චිත්තය. දෙවෙනි අපි කියන්නේ කොහොමද? විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධ්‍යාන සෝහන් මාර්ග චිත්තය. ඊළඟ තුන්වෙනි කෙනෙකුට මේ දෙක අපිට පීති සුඛ ඒකාග්‍රතාව සහිත තතිය ධ්‍යාන සෝහන් මාර්ග චිත්තය. හතරවෙනි කෙනෙකුට සුඛ ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධ්‍යාන සෝතාපට්ටි මාර්ග චිත්තය. පස්වෙනි සිතේ කොහොමද? උපේක්ඛා ඒකාග්‍රතාව උපේක්ෂුකයිනේ අපේක්ෂා වෙනවා. උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ධ්‍යාන සෝතාපට්ටි මග්ග චිත්ත. තේරුණාද එතකොට? එහෙම තමයි ඒ ටික එතකොට අපිට හම්බ වෙන්නේ. කොහොම අපිට සිත මාර්ග සිත 20යි ඵල සිත 20යි කියලා එනවා. අනිත් තේරෙන්නේ කරන්නේ නේද? අර ධ්‍යාන සිත 5යි මාර්ග සිත 4යි ඵල සිත 4යි වැඩි කරනවා. නේද? ලෝකෝසිත 7 ලෝකෝත්තර සිත 8 ධ්‍යාන 5න් වැඩි කරා මට වරක් 40යි. එහෙමයි යෙදෙන්නේ. එහෙනම් ඒකේ මාර්ග සිත 20යි ඵල සිත 4යි. එතකොට ඔක්කොම සිත් අපි දැන් ඉගෙන ගත්ත සිත් ගොඩක් නේද? දැන් චිත්ත පරමාර්ථය අපි සිත් 89ක් ඉගෙන ගත්තා. අපි සිත් 89 පොඩ්ඩක් බලමු. සිත් 89 කොහොමද දෙන්නේ? අපි සාමාන්‍යයෙන් දල වශයෙන් බැලුවොත් භූමි වශයෙන් කාමාවචර භූමි, රූපාවචර භූමි, අරූපාවචර භූමි, ලෝකෝත්තර භූමි. දැන් කාමාවචර භූමියේ සිත් කීයද? කාමාවචර භූමියේ සිත් තියෙනවා 54ක්. අපි ඉගෙනගෙන තියෙනවා. නේද? ඊට පස්සේ රූපාවචර භූමියේ සිත් 15යි. අරූපාවචර 12යි. මොනවද මතක තියෙන්න ඕනේ නම් කියනකොට මොනවද ඒ කියලා. ලෝකෝත්තර 8යි. මේ ඔක්කොම එකතු කරාම තමයි 89 කියලා කියන්නේ. 80 තේරුණාද? ඒක තමයි 80. දැන් අපි 121 ක්‍රමයකට බැලුවා. 121යි කියලා කිව්වොත් කොතනද වෙනස් වෙන්න ඕනේ?
ලෝකෝත්තර සිතට එතන කීය දේ දෙන්න ඕනද එතකොට? 40 දාන්න ඕන. දැන් එතකොට කීයද ගන්න? 121යි. තේරුණාද ඒක ආපු හැටි? දැන් 121යි. තේරුණාද? වෙනසක් උනේ මේ ලෝකෝසිත වල වෙනස තියෙන්නේ. අනිත් ඒවා ඒ විදිහම තමයි. දැන් මේ ටික පැහැදිලි නේද? දැන් අද අපි මේ ඔක්කොම චිත්තපාඩි ඉවර කරනවා දැන් චිත්තකාණ්ඩේ. දැන් මේ කාමාවචර භූමියේ සිට අපි ප්‍රධාන මාතෘකා කීපයකට සම්බන්ධ කරා නේද? ප්‍රධාන මාතෘකා තුනක් තියෙනවා මේ කාමාවචර 54. කාමාවචර භූමියේ සිට 54 ප්‍රධාන මාතෘකා තුනකට කතා කරනවා. පළවෙනි එක තමයි අකුසල් කීයද? අකුසල් සිත් කීයක් තියෙනවද? අකුසල් සිත් 12ක් අපි ඉගෙන ගත්තා. අහේතුක සිත් අහේතුක සිත් 18ක් ඉගෙන ගත්තා. කාම සෝබන සිත් 24ක් ඉගෙන ගත්තා. දැන් කීයද ගාන? 54යි. දැන් තේරෙනවද කාමාවචර 54 මෙන්න මේ වගේ අපි ඉගෙන ගන්නවා. තේරෙනවද? මතකද ඒවද? නැවත ආවර්ජන කරලා බලුවොත් ඔන්න ඔහොමයි අපි සිත් ඉගෙන ගත්තා. ඊළඟට අකුසල් සිත් 12 අපි ඉගෙන ගත්තා. කොහොමද? ලෝභ මූල සිත් කීයද? ලෝභ මූල සිත් 8ක් ඉගෙන ගත්තා. මේ අකුසල් සිත් 12 4 අපි ඉගෙන ගත්තා. මේ මාතෘකාව තමයි දැන් කතා. ඊට පස්සේ දෝෂ මූල සිත් දෙකයි. මෝහ මූල සිත් අසංකාරික සිත, අසංකාරික සිත. උපේක්ඛා සහගත ත්‍රික සම්ප්‍රයුක්ත අසංකාරික සිත, සසංකාරික සිත. ඊට පස්සේ උපේක්ඛා සහගත ditthිගත විප්‍රයුක්ත අසංකාරික සසංකාරික සිත. ඒ තමයි ලෝභ මූල සිත 8. ඊට දෝෂ මූල සිත් එක දෝමනස් සහගත පටිඝ සම්ප්‍රයුක්ත අසංකාරික සිත, දෝමනස් සහගත පටිඝ සම්ප්‍රයුක්ත සසංකාරික සිත. ඒකට එකක් තියෙනවා. මෝහ සිත් එක බලුවොත් උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිත, උපේක්ඛා සහගත උද්ධච්ච සම්ප්‍රයුක්ත සිත. දැන් හරිනේ? උඩ අකුසල ටික මම දැන් ඊළඟට අපි යන අහේතුක සිත් 18. අහේතුක සිත් 18 කොහොමද මාතෘකාවට බෙදුනේ? එක් කරගත්තක් කියනවා. දැන් අපි මාතෘකාවට ගත්ත අකුසල විපාක අහේතුක අකුසල විපාක. අකුසල විපාක තියෙනවා. අහේතුක කුසල විපාක. अहेतु कुशल विपाक 8යි. अहेतु क्रिया अहेतु क्रिया 3යි. මේ ටික ඔක්කොම එකතු කරාම තමයි 10ක් ආවේ. තේරුණාද? අකුසල විපාක 7 අපි කතා කරලා කොහොමද කතා කරන්නේ? උපේක්ඛා සහගත චක්කු විඥානය, උපේක්ඛා සහගත සෝත විඥානය,
උපේක්ඛා සහගත ගහන විඥානේ උපේක්ඛා සහගත ගහ විඥානේ දුක්ඛ සහගත කාය විඥානේ උපේක්ඛා සහගත සම්පටිච්ඡනේ උපේක්ඛා සහගත සම්පීර්ණසි හරි ඒක කුසල විපාක ගත්තොත් කොහොමද කියන්නේ උපේක්ඛා සහගත විඥානේ උපේක්ඛා සහගත සෝත විඥානේ උපේක්ඛා සහගත ගහන විඥානේ උපේක්ඛා සහගත ජීව විඥානේ සුඛ සහගත කාය විඥානේ උපේක්ඛා සහගත සම්පටිච්ඡනේ උපේක්ඛා සහගත සම්පීර්ණ සෝමනස් සහගත සම්පීර්ණ හරි ඊළඟ අහේතු ක්‍රියා සිදු කරගන්නවා උපේක්ඛා සහගත පංචද්වාරා වජ්ජනේ උපේක්ඛා සහගත උද්වාරා වජ්ජනේ සෝමනස් සහගත අෂ්ට උත්පාද දැන් හරි නේද අපි කතා කරන කාම සෝමන සිත් කාම සෝමන සිත් තියෙනවා 24ක් ඒක අපිට ප්‍රධාන වශයෙන් මොනවද කුසල 8යි හරි ඔව් කුසල් 8ක් තියෙනවා විපාක 8ක් තියෙනවා 8ක් තියෙනවා කොහොමද 27 දැන් මේ අපි කුසල 8 කියමු බලන්න සෝමනස් සහගත ඥාන සම්පයුක්ත සංකාරික සිත ඒකෙම සසංකාරික සිත සෝමනස් සහගත ඥාන විප්‍රයුක්ත සංකාරික සිත සංකාරික සිත උපේක්ඛා සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිත පස්සේ සසංකාරික සිත උපේක්ඛා සහගත ඥාන විප්‍රයුක්ත සංකාරික සිත උපේක්ඛා ඥාන විප්‍රයුක්ත සසංකාරික කුසල් විපාක ක්‍රියාවලින් සිත් දෙනවා එතනනේ දැන් ඔය ඔක්කොම එකතු කරාම සාමාන්‍ය සිත් 57ක් ඉතිරි ඊට පස්සේ අපි ගත්තා රූප ආවර්ජන සිත් රූප ආවර්ජන කීයක් තියෙනවද 15ක් තියෙනවා ඒවා ප්‍රධාන වශයෙන් අපි බෙදුවා කුසල් 5යි විපාක 5යි ක්‍රියා 5යි දුරු 15යි කුසල කිව්වොත් කොහමද විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත පඨම ධ්‍යාන කුසල චිත්තය විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත ဒုတိ ය ධ්‍යාන කුසල චිත්තය पीति सुख एकाग्रता सहित तृतीय ध्यान कुशल चित्त सुख एकाग्रता सहित चतुर्थ ध्यान कुशल चित्त उपेक्षा एकाग्रता सहित पंचम ध्यान कुशल चित्त एवं एकाग्रसित एकम प्रयास हरि तर पह 15ක් ඒකත් හරි ඊළඟට අරූපාවචර අරූපාසිත කීයද 12 ඒකත් අර විදිහට කුසල් 4යි විපාක 4යි ක්‍රියා 4 එතකොට 12 ඒක අපි කියන්නේ කොහොමද आकाशानंचायतन कुशल चित्ते विज्ञानंचायतन कुशल चित्ते आकिंचඤ්ඤායතන कुशल चित्ते देव संज्ञा अना संज्ञायतन कुशल चित्ते එතකොට ඒ වගේ විපාකයි කියයි විදිහට 12ක් කියනවා අපි ඊට පස්සේ लोकोत्तर सिद्ध लोकोत्तर सिद्ध हटाइए लोकोत्तर हटती है कि मार्ग किए दे मार्ग सिद्ध हतराय फल सिद्ध हतराय
හරි සවිස්තර වශයෙන් ගත්තොත් ලෝකෝල සිත් 21ක් වෙන්නේ කොහොමද මේ 40ක් වෙන්නේ කොහොමද මාර්ග සිත් 20යි ඵල සිත් 20යි එතකොට එනවා 40 දැන් පැහැදිලිද දැන් අපි මෙහෙම කතා කරමු මෙන්න මේ මාතෘකාඩියක් මම දෙන මේවට බලන්න සිත් වල තෝරන්න පුළුවන්ද කියලා මේ ඔක්කොම සිත් අතර මෙන්න මේවට සිත් අපිට දාන්න පුළුවන් බලන්න මේ ඔක්කොම සිත් 89 අතර 89 ණය ක්‍රමයෙන් ගත්තොත් මේකේ අකුසල සිත් කීයක් තියෙනවද ඔක්කොගේ සිත් අකුසල සිත් තියෙන්නේ 12යි මේ ඔක්කොගේම කුසල සිත් කොච්චර තියෙනවද දැන් ගණන් හතරේ කොටස් ප්‍රශ්නන්ගේ කාමාවචර වල කුසල සිත් කීයක් තියෙනවද කාමාවචර කුසල කීයද 8යි මහා කුසල සිත් 8 විතරයි රූපාවචර කුසල කීයක් තියෙනවද 5ක් තියෙනවා ඒතකොට කීයද 8යි 5යි 13 අරූපාවචර කුසල කීයද 4යි එතකොට 13යි 4යි ඈ 17යි ලෝකෝත්තර කුසල සිත් මාර්ග සිත් 4 කුසල සිත් 4ට ගණන් එතකොට කීයද 21යි මතක තියාගන්න මේ ඔක්කොගෙම තියෙන කුසල සිත් 21යි හරි ඒක කියන්නේ මහා කුසල සිත් 8යි රූපාවචර කුසල සිත් 5යි අරූපාවචර ක්‍රියා සිත් 4යි ලෝකෝත්තර ක්‍රියා සිත් එතන 21යි දැන් ලෞකික කුසල සිත් කීයද කියලා අහුවොත් එහම අපි කීයද කියන්නේ ලෞකික කුසල සිත් 17යි ලෝකෝත්තර 4 අයින් කරනවා එහෙම නේද ලෝකෝත්තර කුසල සිත් 4 අපි අයින් කරාම 17යි ලෞකික කුසල සිත් කීයද කියලා 17යි කියලා කියනවා ඔක්කොම සමස්ත කුසල සිත් 21යි ඔය සිත් 89 තුරු තියෙන සිත් 21යි හරි ඊළඟට විපාක සිත් කීයක් අපිට මුණ ගැහෙනවද අහේතුක වල තියෙනවා විපාක අහේතුක විපාක කීයද අකුසල විපාක 7යි කුසල විපාක 8යි එතනද කීයද 15යි 15ක් වෙනවා එතකොට කාම සෝබන සිත් වල තියෙනවා විපාක සිත් මහ විපාක සිත් 8 එතකොට කීයද 23යි රූපාවචර 5යි 28යි අරූපාවචර 4යි එතකොට 32යි ලෝක ඵල සිතුත් ගණන් අවිපාක එතකොට 30 කීයද 36ක් වෙනවා සියලු විපාක සිත් 36යි මේ 36 ගත්තේ කොහමද අහේතුක සිත් 18 අතුරෙන් අපි ගන්නවා ඒකෙන් සිත් විපාකගේ නම ලැබපු සිත් නම් 15 හරි අකුසල 7යි කුසල 8යි කුසල විපාක අහේතුක කුසල විපාක 8යි අහේතුක අකුසල විපාක 7යි කොට 15යි මහා විපාක සිත් 8යි
මහා විපාක සිත අපිට ඊළඟට ගන්නවා රූපාවචර විපාක සිත 5යි අරූපාවචර විපාක සිත 4යි ඵල සිත 4යි දුන්නයි 36ක් තියෙනවා ඊළඟට කොච්චර තිබෙනවා අකුසල වල ක්‍රියාසිත නෑ අහේතුක ක්‍රියාසිත කීයක් තියෙනවද 3ක් තියෙනවා කාමසෝබන වල ක්‍රියාසිත කීයක් තියෙනවද 8යි 8යි 3යි 11 රූපාවචර 5ක් තියෙනවා ඒකට 16යි අරූපාවචර 4යි 20යි එතකොට ලෝකෝත්තර ක්‍රියාසිත තියෙනවද ලෝකෝත්තර ක්‍රියාසිත ඔන්න ඔය විදිහට ඉස්සරහට අපේ විපාක මොනවා විපාක සිත් කියලා ඔය සමස්ත සිත් අතර විපාක සිත් 36 තියෙනවා. ලෞකික විපාක කීයක් තියෙනවද? ලෞකික විපාක 32යි. ලෞකික විපාක 32යි. ලෝකෝත්තර ඵල සිත් 4 අයින් කරනවා. තේරුණාද? මේ තීත්‍ර තුනත් 89ක් එනවා සිත්. තේරුණාද? ඊළඟට දැන් මේ සිත්වල සමහර මම මේ සාමාන්‍ය වල දැන් මම මේ කියන දේවල් පොඩ්ඩක් මේ විශේෂ නම් ලැබපු සිත් කොටසක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ ඉගෙන ගත්තානේ දැන් අහේතුක සිත්වල සිත් දෙකක් තියෙනවා. උපේක්ඛාසගත සම්තිර්ණයයි. අකුසල විපාක උපේක්ඛාසගත සම්තිර්ණය කුසල විපාක උපේක්ඛා සම්තිර්ණය. අහේතුක සිත් 18 අතරින් අකුසල පැත්තේ 7ක් තියෙනවනේ. ඒ 7 එකක් තියෙනවා සිත උපේක්ඛාසගත සම්තිර්ණ චිත්තේ. අකුසල විපාක උපේක්ඛා සහගත සම්තිරණය අකුසල විපාක උපේක්ඛා සහගත සම්තිරණය ඊට පස්සේ කුසල විපාක අහේතු කුසල විපාක උපේක්ඛා සහගත සම්තිරණය මේක අකුසල මේ කුසල මේ අහේතුක කුසල විපාක උපේක්ඛා සහ සම්තිරණය මේ සිත් දෙකට අපි කියනවා අහේතුක ප්‍රතිසන්දි යුගලය කියලා. ඔතනක හරිය ඔයගලන්ට ප්‍රතිසන්දි සිත පිළිබඳ අවබෝධයක් තියෙනවා ඔය දෙක කොතනක හරිය අහේතුකව සුගති අහේතුක හෝ දුගති අහේතුක හෝ ප්‍රතිසන්දි ලබා දෙන සිත් දෙකට අපි කියන මේක කියන්නේ අහේතුක ප්‍රතිසන්දි යුගලය කියලා මේකට කියන්නේ. අහේතුක ප්‍රතිසන්දි යුගලය මේ සිත් දෙකට කියන්නේ. දැන් අපි අපාය ඉපදෙනකොට උපදින්නේ මෙන්න මේ සිතෙන්. අකුසල විපාක උපේක්ඛා සම්ප සියලුම අපායික සත්‍යයන්. කොතනක හරි ඒගොල්ලෝගේ උත්පත්තියක් ගැන ප්‍රතිසන්දියක් ගැන කතා කරලා මෙන්න මේ හිතෙන් තමයි ඒගොල්ලෝ ඔක්කොම උපදින්නේ. තිරිසන් ප්‍රේත අසුර නිරය කියන ඔක්කොම උපදින්නේ මේ සිතෙන්. එනිසා ඉස්සරහට වැදගත් වෙනවා මේ ප්‍රතිසන්දි ලබා දෙන සිත් ඇහුවොත් එහෙම
අපාය උපදින සත්‍ය උපදින ඔක්කොම මේ සිතෙන්. අහේතුක අකුසල විපාක. ඒ සුගති අහේතුක වෙලා උපදින. මනුස්ස ලෝකයේ ජාති අංග ජාති බදි මන්ද බුද්ධික කෙලතුරු ඔනෝයේ කඩුපාඩු කන්සේට අංග විකලා උපදින්නේ. මෙන්න මේ අකුසල අහේතුක කුසල විපාක සංතින සිත්. මේ හිත් දෙක තේරුණාද? මේ උපදින මෙයා උපදින කොහෙද? මේ කුසල විපාක කියලා උපදින කොහෙද? මනුස්ස ලෝකවල උපදින්නේ. අංග විකලලා ගොළු වෙලා කෙලතුළු වෙලා මන්ද බුද්ධි කියලා උපදිනවානේ. මේකෙන් උපදින්නේ කවුද? සතර ආපාද සීලම් සත්‍ය උපදින්නේ. ඒක දැන් පැහැදිලි නේද? මේ සිත් දෙකේ කියන නම මොකද්ද? මේ සිත් දෙකේ කියන ප්‍රධාන නම කියන්නේ අහේතුක ප්‍රසන්ති යුගලය. මේ නම කියන්නේ මේ දෙකට එක නමක්. මේක පාඩම් කරගන්න. අහේතුක ප්‍රසන්ති යුගලය. දැන් ඕනෑම තැනක ඇහුවොත් එහෙනම් මොකද්ද මේ අහේතුක ප්‍රසන්ති යුගලය කියලා ඇහුවොත් එහෙම තමයි ඉස්සරහට අපිට අපේ. ඒක ඔය සිත් දෙක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. වෙන විකාරයක් කියන්න බෑ ඒක. ඉතින් නේද? ඊළඟට දැන් ඔක තියෙන විඥානකින් නම ලොකු සිත් 10ක් තියෙනවා. කොයිද සිත් 10 තියෙන්නේ? විඥානකින් නම තියෙන්නේ. සිතකින් නම නැහැ. උපේක්ඛා සහගත චක්කු විඥාන යුගලයක්. කුසල අකුසල කරන. අහේතුක සිත්වල තියෙන්නේ. ඊට පස්සේ සෝත විඥානේ, ගහන විඥානේ, ජීවහා විඥානේ, කාය විඥානේ පහ තියෙනවා දෙපැත්ත. ඒතකොට දෙපැත්තෙන් පහ කියවම කීයද ඒකට? 10යි. ඈ ඒ 10ට අපි කියන නම තමයි දෙපස් විඥාන. දෙපස් විඥාන කියලා කොතනක හරි වචනයක් තිබ්බොත් අපි ගන්නේ මොන සිත්ද? අර සිත් 10යි. කුසල 5යි, අකුසල විපාක 5යි, කුසල විපාක. තේරෙනවද? චක්කු විඥාන යුගලේ, චක්කු විඥාන යුගලේ, සෝත විඥාන යුගලේ, ගහන විඥාන යුගලේ, ජීවහා විඥාන යුගලේ, කාය විඥාන යුගලේ. ඒවා අපිට ඉස්සරහට හම්බ වෙනවා වචන ඈ. එතකොට තේරුම් ගන්න මේ විදිහට දෙපස් විඥාන සිත් 10ක් දෙනවා. ඊළඟට අපි ඉගෙන ගන්නවා තව මේ මහත්ගත සිත් කියලා කොටසක් තියෙනවා. මහත්ගත සිත් 27ක්. පහළවයි අරු මහත්ගත සිත් කියලා. මේ ඔක්කොම තිහාන සිත්. මහත්ගත සිත් අපි දන්නේ.
මේ අභිධර්ම දීපිකාවේ තියෙන මේ පොඩි වගුවක් එතකොට මේ වේදනා ભેදයෙන් අපි සිත් ගණන් කරමු බලන්න වේදනා ભેදයෙන් වේදනා කියනවා එහෙම සුඛ සහගත සුඛ සහගත සිත් කීයක් තියෙනවද මේ මුළු සිත් 89ටම සුඛ සහගත සිත් තියෙන එකයි කොහෙද ඒක තියෙන්නේ සුඛ සහගත කාය විඥාන කියන සිත විතරයි තියෙන්නේ මුළු ඔක්කොගේම සුඛ සහගත කාය විඥාන කියන සිත සුඛ සහගත සිත් තියෙන එකයි දුක්ඛ සහගත සිත් තියෙන්නේ එකයි දුක්ඛ සහගත කාය විඥාන සිත් අහේතුක සිත දුක්ඛ සහගත කාය විඥාන සිත් ඊට පස්සේ සෝමනස් සහගත සිත් සෝමනස් සහගත සිත් අපි ගණන් කරමු ලෝභ වල තියෙනවා හතරක් සෝමනස් ඉඳන් වෙන්නේ ලෝභ වල තියෙනවා හතරක් තියෙනවා ඊනකට අහේතුක සිත් වල කීයක් තියෙනවද සෝමනස් සහගත හස්තුප්පාදසිත සෝමනස් සහගත සම්තීන සිත ඒ කීයක් තියෙනවද දෙකයි තියෙන්නේ එතකොට එතන අහේතුක සිත් අසෝමන සිත් වල හයක් තියෙනවා ඒක සෝමන සිත් වල කීයක් තියෙනවද අර කාම සෝමන සිත් වලම තියෙනවා 12ක් සෝමනස් සහගත නම් ලැබුණු සිත් 12ක් තියෙනවා අසෝමන සිත් 6 අනිත් මේ කාම සෝමන සිත් 12ක් තියෙනවා. අයි කුසල 4 තියෙන සෝමනස් සහගත සිත් 4ක් විපාක 4 තියෙන සෝමනස් සහගත සිත් 4ක් ක්‍රියා 4 තියෙන සෝමනස් සහගත සිත් 4ක්. එතකොට රූපාවචර වල තියෙනවා දැන් ඔය සුඛයෙන් මෙහාට ධ්‍යාන කොට සෝමනස් සහගත කිය සිත් වල තමයි වැඩෙන්නේ. එතකොට දැන් පීතිත්තික විතක්ක ਵਿਚාර පීති සුඛ කියන මේ සිත් හතර ගන්න. රූපාවචර සිත් වලින් 12ක් ගන්න පුළුවන්. අවසාන පංචම ධ්‍යාන සිතේ තියෙන උපේක්ඛා ඒකාග්‍රතා හිතා පංචම ධ්‍යාන සිත ගන්නෙ නැති. පීති සුඛ ඒකාග්‍රතා කියන මේ ප්‍රථම ද්විතීය තතිය චතුර්ථ කියන ධ්‍යාන සිත හතර ගන්න. ඒ ධ්‍යාන සිත හතර කුසල හතරයි විපාක හතරයි ක්‍රියා. එතන 12ක් තියෙනවා. ඒ විදිහට අපි ලෝකෝත්තර දෙයෙන් ගන්නකොට ලෝකෝත්තර සිත 121 ප්‍රභේදයෙන් ගන්නකොට 32ක් එදෙනවා. 32ක් ඒ හතර ඒවා 8ක් නේ. එතකොට ඒකෙන් ලෝකෝත්තර සිත් වල තියෙනවා 32ක්. 121 ක්‍රමයකට ගණන් කරන්නේ වේදනා ભેදයෙන් ගන්න 120 ක්‍රමයකට ගණන් කරනවා. ඔන්න ඔය ටික ඔක්කොම එකතු වුණාම කීයද?
हाँ लोगों तो इसके साथ देख कर ඔක්කොම එක ගන්න. ඒතර 56 60 62යි. සෝමනස් සාගරට 62ක් තියෙනවා. සෝමනස් වේදනා යුක්තසිත 62ක් තියෙනවා. තේරුණාද? ඒ 62 ගත්තේ ගන්නවනේ. ඔක්කොගම සෝමනස්ස කියනවා තියෙන ධ්‍යාන සිත් වල තමයි පොඩි ගැටලුවක් මතකද? කියන්නේ සුඛ සහගත සුඛ කියන තැන දෙනකල් තියෙන ධ්‍යාන හතරම ගන්නවා. ඒ ධ්‍යාන හතර සාමාන්‍ය ධ්‍යාන හතර කියන්නේ මෙහෙමත් ඉගෙන ගන්න පුළුවන්. ඔයගොල්ලෝ පොඩ්ඩක් ඔක දැනගන්න. ප්‍රථම ධ්‍යාන සිත් 11ක් තියෙනවා. ප්‍රථම ධ්‍යාන සිත් 11 ගණන් කරගන්න. ලෞකික සිත් 3ක් තියෙනවා ප්‍රථම ධ්‍යාන ලාභය. ලෝකෝත්තර පුද්ගලයාට තියෙනවා 8ක්. සෝවාන් මාර්ග ප්‍රථම ධ්‍යාන. සකදාගාමී මාර්ගස්ථයගේ ප්‍රථම ධ්‍යාන. අනාගාමී මාර්ගයේ ප්‍රථම ධ්‍යාන. අරිහත් මාර්ගස්ථයගේ ප්‍රථම ධ්‍යාන. සෝවාන් ඵලස්ථයගේ ප්‍රථම ධ්‍යාන. සකදාගාමී ඵලස්ථයගේ ප්‍රථම ධ්‍යාන. අනාගාමී ඵලස්ථයගේ ප්‍රථම ධ්‍යාන. අරිහත් ඵලස්ථයගේ ලෝකෝත්තර ප්‍රථම ධ්‍යාන සිත් 8ක් තියෙනවා. අර ලෞකික වශයෙන් අපි ඉගෙන ගන්න තුනක් තියෙනවා. රූපාවචර සාමාන්‍ය කියන්නේ ලෞකික සිත් තුන. රූපාවචර ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තදිය. ඒක ලෝකෝත්තර සම්බන්ධයක් නෑ. ඒ තුනයි අර 8යි එකතු කරනකොට ප්‍රථම ධ්‍යාන සිත් 11ක් කියලා කියනවා. තේරුණාද? ප්‍රථම ධ්‍යාන සිත් 11 කියලා ගණන් කරද්දී කොතනක හරි 120 කියන ආයතනයෙන් අරන් තියෙනවා. 120 කියන ආයතනයෙන් තමයි අරන් තියෙන්නේ. ඒක ප්‍රථම ධ්‍යාන සිත් 11 හැද ලෝකෝත්තර සිත් 8යි ලෞකික සිත් 3යි. එහෙම අපි ගණන් ගන්න. එහෙම තමයි 34ක් හැදිලා තියෙන්නේ. द्वितीय ध्यान से कोला है तृतीय ध्यान से कोला है चतुर्थ ध्यान से कोला है कोला 17 तेरह 17 आप ඊළඟට උපේක්ඛා සහගත සිත් අපි ගණන් ගත්තා. උපේක්ඛා වේදනා යුක්ත සිත්. අකුසල උපේක්ඛා වේදනා යුක්ත සිත් කීයක් තියෙනවද? ලෝභය 8ක් තියෙනවා. ලෝභ මූල සිත් එකේ 4ක් තියෙනවා. ලෝභ මූල සිත් 4යි මෝහ සිත් 2යි. ඒක අකුසල් වල තියෙනවා 6ක්. මතක නේද ඔයගොල්ලන්ට? අකුසල් වල 6ක් තියෙනවා. මොකද දෝමනස් සිත් ගණන් ගන්නේ නැහැ අපි. ලෝභ මූල 4යි මෝහ මූල 2යි. අහේතුක සිත් වල කීයද උපේක්ඛා වේදනා සිත්? දා කීයක් තියෙන ඇද්ද බලන්න. උපේක්ඛා සහගත චක්කු විඥාන සුඛ සහගත දුක්ඛ සහගත එක අයින් කරමු. සෝමනස්ස සිත් දෙක අයින් කරලා. එතකොට කීයද? ඈ? 4. උපේක්ඛා සහගත සිත් දුක්ඛ සහගත කාය විඥාන සුඛ සහගත කාය විඥාන අයින් කරනවා. සෝමනස්ස සහගත සංකීර්ණය සෝමනස්ස සහගත අසුදුප්පාද 18න් 4ක් අයින්. එතකොට කීයද? 14ක් තියෙනවා. ඒකට කාම සෝමන සිත්වල තියෙනවා 12ක්. කාම සෝමන සිත්වල තියෙන 12ක්. ඒක අපිට මතක තියාගන්න. රූපාවචර උපේක්ඛා සහගත සිත් කීයක් තියෙනවද? 3යි. පංචම ධ්‍යාන සිත් විතරයි.
අරූපාවචර කීයක් තියෙනවද? අරූපාවචර සිත් 12ම තියෙන්නේ උපේක්ඛා වේදනාව. එතකොට 12 මේ ඒක අපි 12ම ගන්නවා. තේරෙනවද? අරූපාවචර සිත් 12ම ගන්නවා. කොහොමද මේ පංච මධ්‍යහන සිත් තියෙන්නේ? ඊළඟට ලෝකෝත්තර වල තියෙනවා සිත් 8ක්. ලෝකෝත්තර සිත් 8යි තියෙන්නේ. කොහොමද සිත් 8යි තියෙන්නේ? උපේක්ඛාය කියලා සෝවාන් මාර්ග චිත්ත. උපේක්ඛාය සකදාගාමී මාර්ග චිත්ත. එහෙම. මධ්‍යහන සිත් ලෝකෝත්තර සිත් 8ක් කියනවා. දැන් කීයක් තුන උපේක්ඛා වේදනා යුක්ත සිත්? මේ ඔක්කොම එකතු කර ගන්න ඕනේ දැන් 14 6 කීයද 20යි ඔක්කොම සිත් කීයද 55යි උපේක්ඛා වේදනා යුක්ත සිත් 55ක් තියෙනවා සිත් 55 උපේක්ඛා වේදනා විතර තියෙනවා ඊළඟට දෝමනස් වේදනාවේ කීයක් තියෙනවද දෝමනස් වේදනා දෝමනස් වේදනා සිත් දෙකයි තියෙන්නේ තේරෙනවද ඔන්න වේදනා පහකට බෙදලා තියෙනවා සිත් ඔන්න වේදනා වේදයෙන් ওই සිත් ටික දැනගන්න තේරෙනවද සුඛ සාගර සිත් 1යි දුක්ඛ සාගර සිත් 1යි සෝමනස් සාගර 62යි උපේක්ඛා සාගර 55යි දෝමනස් සාගර සිත් 2යි ඊළඟට සම්පයුක්ත සිත් කොච්චර තියෙනවද විප්‍රයුක්ත සිත් කොච්චර තියෙනවද දැන් අකුසල වල තියෙනවා සම්පයුක්ත සිත් 8ක් අහේතුක සිත් වල සම්පූර්ණ භාවයක් නැහැ එතනින් 8ක් එනවා මෙතන තියෙනවා සම්පයුක්ත සිත් හරි ඔක්කොමද සම්පයුක්ත ඒ කියන්නේ ඔක්කොම කියන්නේ මේ අර කාම සෝබන වල 12ක් එදෙනවා විත්තික සම්පයුක්ත නාමය ඥාන සම්පයුක්ත භාවයේ 8ක් තියෙනවා කුසල 4යි විපාක 4යි ක්‍රියා 4 අකුසල එකේ 8ක් තියෙනවා ඊළඟට ලෝකෝත්තර ලෞකික ලෝකෝත්තර සිත් ඔක්කොම ටික සම්පයුක්ත සිත් වශයෙන් ගන්න. දෙවොතර සම්පයුක්ත සිත් තියෙනවා ඔක්කොම බැලුවොත් කාම සෝබන සිත් 59 තියෙනවා කාම සිත් 79ක් තියෙනවා සම්පයුක්ත සිත්. හැබැයි අකුසල් 8ක් එකතු වුණාට පස්සේ අකුසල එකේ 8ක් තියෙනවනේ සම්පයුක්ත සිත් 8. ඊළඟට එකතු වුණාම කීයද එතකොට? 79යි 87ක් කියලා. ඔක්කොම මේ සමස්තය 120 ගේ ණය ක්‍රමයට සම්පයුක්ත සිත් තියෙන 87ක්. විප්‍රයුක්ත සිත් කීයක් තියෙනවද? විප්‍රයුක්ත සිත් කීයක් තියෙනවද? විප්‍රයුක්ත සිත් වල තියෙනවා අකුසල් වල තියෙනවා 4ක්. අහේතු කුසල විපාක සිත් වල 7යි
අර ඔක්කොම අහේතුක සිත් ඔක්කොම මේ විපරීත සිත් ඇතුලේ ගණන් ගන්න. ඒකෝර එතන 22ක් තියෙනවා මේ අසෝබන වල. මෙතන විපරීත සිත් 8ක් තියෙනවා මේ මොකද ඥාන විපරීත සිත් තියෙනවානේ. විපරීතක නම 9න්ම තියෙනවානේ. එතකොට කාමසෝබන එකේ 8ක් තියෙනවා අරක 22ක් තියෙනවා. ඔක්කොම විපරීත සිත් 30යි තියෙන්නේ. අටනේ 12ක් තියෙනවා. 12ක් කියනවා. එතකොට කීයද? 34. 34. ඉතින් 4ක් විපරීත සිත්. අසෝබන සිත්වල 22යි සෝබන සිත්වල 12යි. අසෝබන සිත් කියේ මොනවටද? අකුසල් 18යි අහේතුක 18 අපි කියනම තමයි අසෝබන සිත්. ඒවට කියනම තමයි අසෝබන සිත්. තුල්සිත් 59 කියන සෝබන සිත්. ඊළඟ සසංකාරික අසංකාරික ભેදයෙන් සිත් බලනකොට අකුසල වල සසංකාරික සිත් අසංකාරික කියන අකුසල වල අකාරික 25ක් තියෙනවා. මේ අසෝබන සිත් අසංකාරික සිත් තියෙනවා 25ක්. ඒකෙන් අකුසලයේ 7ක් තියෙනවා අසංකාරික සිත් 7ක්. අසංකාරික සිත් 5යි. ඒකේ 7ක් දෙන්නේ කොහොමද? ලෝභ මූලෙන් ගන්න අසංකාරික සිත් 4ක්. දෝෂ මූල එකක් ගන්න. මෝහ මූල දෙකක් ගන්න. මෝහ මූල 2යි, දෝෂ මූල 1යි, ලෝභ මූල 4යි. ඒ අකුසලෙන් 7ක් තියෙනවා. හරි. ඊළඟ අහේතුක සිත්වල අසංකාරික සිත් ඔක්කොම අසංකාරික සිත් නේද? එතකොට ඒ 18ම අසංකාරික වල එතන තියෙන 25. මේ 18 එකතු කරලා 25යි. ඒ අසෝබන සිත් සෝබන සිත් අසංකාරික සිත් කීයක් තියෙනවද? ඒකේ කාමසෝබන සිත් වල අසංකාරික 12ක්. 12ක් තියෙනවා. ඒක කීයද ඔක්කොම? සිත් 37ක් අසංකාරික. ඔය මේ රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සිත් ඔක්කොම සසංකාරික. ඒ සිත් ටික තව සසංකාරික අකුසල වල සසංකාරික 5ක් තියෙනවානේ. අකුසල වල 5ක් තියෙනවා. ඉතුරු 5ක්. ඊළඟට මේ කාම සෝබන සිත්වලයි රූපාවචර සිත්වලයි අරූපාවචර සිත්වලයි ලෝකෝත්තර සිත් 79ක් තියෙනවා. 79 දෙන්නේ කාම සෝබන සිත්වල 12ක්. අනිත් රූපාවචර අරූපාවචර ලෝකෝත්තර ඔක්කොම සිත් ඔක්කොම සසංකාරික. ඔක්කොම අසංකාරික. ඔක්කොම සසංකාරික. ඔව්. සිත් 84ක් තියෙනවා සසංකාරික. ඇයි මේ සසංකාරික වෙලා තියෙන්නේ? සසංකාරික කියන්නේ කාගේ හරි පුරව උත්සාහයක් හෝ නැත්නම් මේ පසුතැවීමක් හෝ වෙලා අසංකාරික කියන හොඳම ප්‍රබල හිතන්නේ.
ලෝකෝත්තර සිත් රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සිත්යි සසංකාරික වෙලා නෑ එහෙම එකක් නෙමෙයිද ඒ කියන්නේ දැන් ධ්‍යානයකට සම්මාදිට්ඨියක් කියන එක එකපාරට සිද්ධ වෙන්නේ නෑ ලෝකෝත්තර ධ්‍යාන සිත් එකපාරට ඒක අවබෝධ වෙන්නේ නෑ ඉතින් කුසලයක් නම් අපිට එකපාරට කුසල සිත් ඒ චිත්ත විතර අපිට යන්න පුළුවන් පාට පූර්ව වශයෙන් යන්න උත්සාහයක් යෙදලා ඒ උත්සාහයේ ප්‍රතිඵල ප්‍රසේ පසුපසිත කියන තමයි ඒක මේ අසංකාරික කියන්නේ යෙදෙන හින්දා එකපාරට ඒක චිත්ත වීතියක මේ එකපාරට සිතට යන්න බෑ උත්සාහ කරන්න ඒ උත්සාහයත් එක්ක තමයි අසංකාරික ජීවන එකපාරට සමෝ යන්න බෑ නේද එකපාරට සමෝදින්න බෑ අනිත් කුසල වගේ නෙමෙයි මේ කුසලට අපිට එකපාරට යන්න පුළුවන් ලෞකික කුසල ලෝකෝත්තර කුසලට එකපාරට යන්න බෑ පූර්ව වශයෙන් උත්සාහයක් තියෙනවා සසංකාර ලෝකෝත්තර මහාගත ලෝකෝත්තර සිත් දුක්ඛ එතකොට මේ අපි ওই විදිහට මේ චිත්ත කාණ්ඩයේ ওই සිත් ටික ඔක්කොම එක එක විදිහට දැන් chart හදාගෙන හොඳට පුරුදු වෙන්න ඕන ක්‍රමය. ওই සිත් වල විශේෂත්වය වෙනස් වීම මේකට එක එක විදිහට මේ ගොනු කරන හැටි සිත් ගණන් කරගන්න හැටි ඉතින් එහාට දැන් ඒ අත්කාලේ මහත් සිත් කියනවා අපි කෙලෙම 27 ගන්නු උපේක්ඛාසගත සිත් ටික කිව්වන් පස්සේ අපි උපේක්ඛාසගත 15 ගන්න ඕනේ. දැන් පංචම අධ්‍යාන සිත් 15 ගුවම පංචම අධ්‍යාන සිත් 15 අපි ගන්න. ඉතින් මේ එක එක විදිහට අපිට අහන මේ දේවල් වලට උත්තර ටික ඒ වෙලෙම අපි හොයාගන්න දක්ෂ වෙන්න. තමයි සිත් ටික හොඳට මේ උඩට පල්ලෙහාට උඩට හොඳට පාඩම් කරලා කටපාඩම් කරලා තියන්න. ඒක ජීවිතයේ Tamante එදිනෙදා ජීවිතේදී හම් වෙන සිත් ඒ විදිහට මතක තියාගන්නේ ගොඩක් වටිනවා. සිත් කාණ්ඩ කියලා වල පස්සේ අපි මේ දැන් ඉගෙන ගත්ත කියන කතාව නෑ සිත් පුරුදු වෙන්න ඕනේ. කියන විදිහට අකුසල හිතකින් කුසල හිතක් අත්දකින්න. ඉගෙන අපි චෛසික පාදේ ඉගෙන ගන්න. සිතහා සිතේ සිටිවි. ඒක දවස් අපි ලබන සඳහා ඉගෙන ගන්නවා. චෛසික දෙවෙනි පාඩ. සිතේ යෙදෙන ධර්මතාවය. සිතක යෙදෙන ධර්මතාව. එක හිතකට සිතිවිලි කොච්චර යෙදෙනවද? සිතිවිලි ස්වභාවය. සිතිවිලි වලින් කරන කෘත්‍ය. ඒවා අපි ඉගෙන ගන්නවා. ඒක ටික උනාහරි ඕගලන්ට ගැටලු තියෙනවා නම් දැන් අහන්න පුළුවන්. මේ රූපාවචර සිත් පාරයි රූපාවචර සිත් තමයි මහාන්කර සිත්යේ බලවත් කුසල නිසා මහාන්කර ඔව් මහාන්කර සිත් ධ්‍යාන සිත් ආනන්ජාපි සංඛාර කියන විශේෂයෙන් ආනන්ජාපි සංඛාරයේ අරූපාවචර සිත් උදිගෙන කටපාඩම් කරගමු නේද? දැන් එහෙමනම් අද අපි ආලෝචනය අහන්න සමනස මහග්ගත සිත් තුළ පංචම ධානයෙන් පස්සේ එන සිත පංචම ධාන සිත උපේක්ඛා සහගතයි ඊට පස්සේ එන අරූපාවචර සිත් සහ අභිඥා සහ ලෝකෝත්තර සිත් ඔක්කොම උපේක්ඛා සහගතද එතකොට? ඔව් ඒ උපේක්ඛා සහගත තමයි මේ අනිත් සිත් ඔක්කොම ටික. 1 2 3 4 ධාන සිත්‍රයි සෝමනස් සහගත වෙන්නේ නේද ස්වාමීන් වහන්සේ? ඔය ලෝකෝත්තර සිත් වල නම් මේ වේදනා ભેදයක් දාලා නැහැ. වේදනා ભેදයෙන් ලෝකෝත්තර සිත් ගණන් ගන්න මොකද පංචම ධාන සිත්වලින් එහාට තියෙන ඔක්කොම සිත් ඔක්කොම උපේක්ඛා සහගත. අරූපාව සිත් ඔක්කොම උපේක්ඛා සහගතයි කියලා තමයි දාලා තියෙන්නේ.
ලෝකෝ සිත් වල වේදනා ભેදයක් දාලා නැහැ. එතකොට ස්වාමීන් වහන්සේ ඒ උපේක්ඛාවත් අර අකුසල සිත් තුළ තියෙන උපේක්ඛාවම තමයි නේද? ධානය සිතේ තියෙන උපේක්ඛාව ධානයන්ගයක් විදිහට නෑ තියෙන උපේක්ඛාවයි. එකම උපේක්ෂා වේදනා උපේක්ෂා චෛතසිකේ තමයි ඔක්කොම යෙදෙන්නේ. එකම චෛතසිකය. එහෙයි ස්වාමීන් වහන්සේ. උපේක්ෂා වහන්සේගේ පැහැදිලි කියන්නේ කුසල් පැත්තේ තියෙන తත්‍ර මධ්‍යස්ථතා කියලා චෛතසික. ඒක තමයි මේ කුසල පැත්තේ උපේක්ෂාව දෙන්නේ. එහෙයි. එහෙයි ස්වාමීන් අකුසලයේ කියන්නේ වේදනා දැන් ඔය දැන් ඒක දැන් මේ මෙහෙම දෙයක් තියෙනවා දැන් ඔය වේදනා කියන චෛතසිකයක් තියෙනවානේ වේදනා චෛතසිකයේම තියෙනවා සුඛ දුක් උපේක්ෂා කියලා වින්දනීය ස්වභාවය. මේ වේදනා චෛතසිකයේ තමයි ඔය අකුසල් පැත්තේ අකුසල් සිත්වල මේ උපේක්ඛා වේදනා කියලා යෙදෙන්නේ. කුසල පැත්තේ තියෙන උපේක්ඛා తත්‍ර මධ්‍යස්ථා කියලා කුසලයේ සෑම කුසලයකම වේදන උපේක්ෂාවක් තියෙනවා. ඒක හැම සෝමනස්සාගත කුසලයකත් උපේක්ඛා කුසල ඔක්කොගේම වේදන මේ తත්‍ර මධ්‍යස්ථතා කියලා කුසල චෛතසික. ඒක නෙමෙයි මෙතනදී කියන්නේ මේ සබ්බචිත්ත සාධාරණ චෛතසික පාදය අපි ඉගෙන ගන්නකොට ඒ වේදනා චෛතසිකේ හැම හිතකම වේදනා. ඒ වේදනාවේ වේදනා චෛතසිකයේ ස්වરૂපයක් තමයි උපේක්ඛා වේදනාවයි සුඛ වේදනාවයි දුක් වේදනාවයි කියලා කියන්නේ වේදනා චෛතසිකේම ප්‍රභේදයක්. අන්නේ ඒ චෛතසිකේම තමයි හැමතැනම වේදෙන්නේ උපේක්ඛා වේදනාවයි. ස්වාමීන් වහන්සේ මුලදීත් ගොඩක් අභිධර්මයේ කරලා තිබ්බත් ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම හරිම ප්‍රණීතයි. ඔබ වහන්සේට සුවපත් වේවා, දුක් නිරෝධ ගොඩක් පිං ස්වාමීන් වහන්සේ. සම්මත අහන්න දෙයක් තියෙනවද කාටද? හොඳයි. එහෙනම් අපි අද දවසේ රැස් කරගත් මේ උතුම් ධර්ම දානමේ උතුම් කුසල ශක්තිය බලයෙන් ධර්ම සාකච්ඡාමේ කුසලයේ අපිට උතුම් ලෙස ධර්මඥාන භාවනා කරන ප්‍රතිපත්තියන් මුදුන් පමුණවාගෙන මේ සංසාර දුකින් ඈතර වෙන්න ඒකාන්තයෙන් හේතු වාසනාව අදාත්මේ බුදුරජාණන් වහන්සේගේ චිත්ත පරමාර්ථය අපේ ශක්ති ප්‍රමාණය සාකච්ඡා කළ අවසන් කළා. මේ සාකච්ඡා මාලාව තුළම රැස් කරගත් සියලු කුසල සියලු දෙවියන් අනුමෝදන් වේවා. අපව සම්මා සම්බුද්ධ ශාසනය මේ ගාම්භීර සද්ධර්මය දෙවියෝ චිරාත් කාලයක් රැක දේවා. දෙවියෝද ප්‍රාර්ථනා කරපු බෝධි වලින් උතුම් නිවනින් සැනසීම ලබත්වා. අවසාන වශයෙන් අප හදා වඩා පෝෂණය කළ අපේ ආදරණීය දෙමව්පියන්ටත් ගුරු දෙවියන් වහන්සේලා ඇතුළු සියලු සත්පුරුෂ කල්යාණ මිත්‍රයන්ටත් අපේ පවුලේ සියලු දෙනාටම අපේ හිතවත් මදහත් අයිතිවත් සියලු සත්වයන්ටත් මේ පින් අනුමෝදන් වේවා. විශේෂයෙන් මේ ලෝකේ පුරා ව්‍යසනයක පවතින මේ කොරෝනා වසංගත රෝග ආදී ලෝකවාසී සියලු ජනතාවට සහ මුලින්ම දුර වෙලා ඉතා හොඳින් නිදුක් නිරෝගී සුවපත් මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය පුරාවට පාරමිතා දන් දීම ශක්ති ලැබේවා. සියලු සත්වයන්ටම උතුම් නිර්වාණ අවබෝධ ලබන්න මේ පින හේතු වාසනා වේවා.